අවසරයි මූලාසනත් ලොකු සංඝසේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි අපේ ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමු. අපි ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලබා දෙන විදියට. ගෞරවනීය ලොකු සංඝසේ ප්‍රධාන සංඝරත්නයන් අවසරයි ගිහි පින්වත්නි අද දවසේ ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා. ඒකේ පළවෙනි කමඨාන් වාර්තාව සක්මන කීප වාරයක් නිදහසේ සාමාන්‍ය වේගයෙන් සක්මන් කළෙමි. ඉන්පසු එක් කෙළවරක සිටගෙන ශරීරයේ බර දෙපා වලින් දරා සිටින ආකාරය කෙසේ දැනේදැයි බැලුවෙමි. පාදවල යටිපතුල් වල තදවීම ලෙස ශීඝ්‍රයෙන් වෙනස් වීම ඇති බව දැනුනි. කෙන්ඩාවලද වේදනා නිරීක්ෂණය විය. ඉන්පසු දකුණු සහ වම් පාදවල ශරීරයේ බර මාරු වන ආකාරය නිරීක්ෂණය කරමින් සක්මන් කළෙමි. පාදයක් ඔසවා තබන එක් වාරයකදී කලවය එසවි යම් බරක්ද එම ප්‍රදේශයට දැනෙන අයුරුත් දණහිස් නැවි සැහැල්ලු බවකුත් දණහිස් සංදිය මත පාදය පැද්දී යන බවකුත් ඉන්පසු වලලු කර හන්දිය නැවි විලුඹ එසවෙන බවකුත් විලුඹේ සිට මාපට ඇඟිල්ල දක්වා ක්‍රමයෙන් එසවි මාපට ඇඟිල්ල තදවි පොළවෙන් එසවෙන බවකුත් නැවත පාදයේ තැබීමේදී දන හිසෙන් කෙලින් වී විලුඹේ සිට යටිපතුලේ පැත්තේ ධාරය ඇඟිලි වලට කෙලින් නැති ප්‍රදේශය සහ ඉන්පසු මහපට ඇඟිල්ල දක්වා පොළවට තදවීමත් දැනගත හැකි විය. ඒ සියල්ල එක් චක්‍රයකදී එකවර නිරීක්ෂණය කළ නොහැක. එසේ අවධානයෙන් පියවර 4-5ක් තැබිය හැක. ඒ අතරද සිතුවිලි ඉස්මතු වීම, වේදනා ප්‍රකට වීම ඇත. නමුත් අවධානය පාදයේ දැනීම වලට ගැනීමට හැකි වුණි. වේදනා කෙන්ඩාවල සහ යටිපතුලේ වරින් වර ඇතිවේ. ඒවා අරමුණු කිරීමට ගිය විට වේගයෙන් වෙනස් වන බවක් දැනේ. මෙසේ පාදවල දැනෙන සංවේදනාවල විපරිණාම ස්වභාවය බැලීමටද අවධානය යොමු කළා. ඇවිදින අතර නොයෙකුත් ශබ්ද ඇසී අවධානය ඒ දෙසට යොමු විය. සිත එම අවස්ථාවේ ක්‍රියා කරන්නේ කෙසේදයි බැලීමට නිදහසේ ඉඩ හැරියා. කුරුල්ලෙකුගේ ශබ්දයක් අනුව එම ශබ්දය කුමන කුරුල්ලෙකුදැයි විමසිලිමත් වූ බව දැනුනි. පිළිතුරු සිතක් නැත. නැවත පාදයේ සංවේදනාවලට යොමු වුණා. යම් ශබ්දයක් ඇසී එය මිටියකින් ලීයකට ගසන ශබ්දයක් ලෙස හැඳින ගැනීමක් සිදු වුණා. එය ආපු දිශාවකුත් වැටහුණා. ඒ අනුව වඩුවකුගේ චිත්ත රූපයකුත් සිතේ ඇඳුණා. එය අරමුණ වෙනස් වී ඇති බව දැන එය තවදුරටත් විමසා බැලුවා. ඒත් සමග එයට අදාළ සිතුවිලි මැකී ගියා. නැවත පාදයේ දැනීම් වලට සිත යොමු කළා. ඒ අතර මාහට නුරුස්නා ස්වභාවයේ මුහුණක් ඇති ස්වාමින් වහන්සේ කෙනෙකුව මතක් වුණා. එම සිත ඉස්මතු වන විට එය හඳුනාගෙන කුමක් සිදුවේදැයි බැලුවා. උන්වහන්සේ ඇවිදින විලාසයක් මතක් වුණා. ඒ සමග ද්වේෂ සිතක් ඇති බව තේරුණා. නැවත පාදයේ දැනීම් වලට යොමු වුණා. අවසන්. මේක අර සංකාරපච්ච විඥානං කියන මේ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන එකේ ඔය දාර්ශනික පැත්ත විස්තර කරනවා විඥානයේම දරුවෙක් වෙන සංස්කාර විඥානයේ අඩස්සිය තියාගෙන ඉන්නේ. නිවාස අඩස්සිය තියාගෙන ඉන්නේ. ඒ මොකද අපිට දී ඇති වෙලාවකදී තොරතුරු සියල්ල දැනගැනීමේ හැකියාවක් විඥාණයට නැහැ. පය ඇවිදිනකොට විලුඹ බැලුවොත් මස් කෙන්ඩ පේන්නේ නැහැ. මස් කෙන්ඩ බැලුවොත් විලුඹ පේන්නේ නැහැ. මේ විශාල ක්‍රියාවලික පුංචයි අපිට පේන්නේ. ඒ ක්‍රියාවලියේ සිදුවෙන ක්‍රියාවලියේ විඥානයේ දත යුතු කොටස මේකයි කියලා තෝරලා දෙන්නේ සංස්කාර විසි. සංස්කාර හරියට දොට්ටු පාරකයා වගේ. එයා තමයි එන ඔක්කොගෙම එයා තමයි තීන්දුව කරන්නේ රජුරෝ හම්බෙන්න යන්න ඕනේ කට්ටිය. ඒක නිසා රජුරෝ දකින්නේ දොට්ටු පාලකයා කැමති අය විතරයි. දොට්ටු පාලක කැමති නැත්නම් දකින්නේ නැහැ. ඒ නිසා මේ ඇහි රූප පේනවා, කනේ ශබ්ද ඇහෙනවා, පයේ ඇවිදින්න යනවා. එතන ඒ පෙන්වන වැඩපිළිවෙල, ඇහෙන වැඩපිළිවෙල, ඇවිදින වැඩපිළිවෙල විශාල සංකීර්ණ වැඩපිළිවෙල. කවදාකවත් නිරීක්ෂණය කරන්න බෑ. ඒකින් එක අංශුවයි අපි නිරීක්ෂණය කරන්නේ. ඒ නිරීක්ෂණය කරන අංශුව තීන්දුව කරන විඥානයේ සංස්කාර ඒ අනුව තමයි විඥානයේ තීන්දුව දෙන්නේ. කවම දායකවත් විඥාණයට සමබර සාක්ෂි ලැබෙන්නේ නැහැ. විඥාණයට ලැබෙන සෑම සාක්ෂි සංස්කාර විසින් තෝරනවා. සංස්කාර විසින් පෙරනවා.
හලලා තමයි ගන්නෙ. ඉතින් මේ සංස්කාර දෙන හදලා දෙන ලෝකේ තමයි විඥානය රජ කරන්නේ. සංස්කාර කියලා කියන්නේ අපි විහිං ජරාවටපත් කරපු, කෙලසපු, අබ්බැහි වලට ලක් කරගත්ත දෙයක්. ඒක නිසා විඥානය තුළ කිසිම සදාචාරයක් නැහැ. විඥාණයට තොරතුරු ලබලා දෙන්නේ සංස්කාර නිසා. අපි තීන්දුව කරන්නේ මම ඔක්කොම දැක්කා වගේ, ඔක්කොම දන්නා වගේ තමයි විඥානේ හිතන්නේ. සංස්කාර තමයි මේ ඔක්කොම තෝරන්නේ. සංස්කාර තෝරන්නේ තන්නේ කර අවිද්‍යාවේ උපදේශන අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව තියෙන තාක්කල් විතරයි සංස්කාර වැඩ කරන්නේ. ඒ නිසා සංස්කාර කරන හරියක් කරන්නේ අවිද්‍යාවට උල්පන්දම් දෙන එක. ඒ අනුව තමයි විඥාණය මන් දැක්කා මං ඇහුවා කියාගෙන කියන්නේ තියෙන්නේ. ඒ කවදා හරි තේරෙනොත් මං දකින්නේ සමස්තේ නෙවෙයි විඥානේ ඉස්මතු කරලා පෙන්වන ටික විතරයි. දැන් සමා වෙන්නේ සංස්කාර ඉස්මතු කරලා පෙන්වනවා. ඒ සංස්කාර වල තමයි හැබැයි කියන්නේ. සංස්කාර තමයි අපේ පල සංසාරෙන් ගෙනාපු පුරුදු මේ ආසව අනුසේ ධර්ම. ඉතින් අපි දිහා බලහින්දුවත් මේ දේවල් දුන්නාම විඥානේ ගන්නෙ මොකද්ද කියලා? විඥානේ ගන්නේ සංස්කාර ආරම්භ දෙන දේ තමයි. සංස්කාර තන්නේ කර ඒකමතික අත්නෝමතික පාහර නොකෑමන දහවදුර ජරාවක්. ඒකයි බුදුහාමුදුරු කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. සංස්කාර කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව නැතුව. අවිද්‍යාව වැඩි නම් වැඩියෙන් සංස්කාර. සංස්කාර වැඩි නම් විඥානේ සම්පූර්ණ ඇහැ බැඳලා ගෙනියන්නේ ගමන. ඉතින් මේ මම කරා මේක මගේ නිර්මාණයක් මේක මගේ ප්‍රගතිශීලීත්වයක් කියාගෙනකොට අවිද්‍යාවට නෙමෙයි අයිතිවාසිකම් කියන්නේ. ඒක දකින්නකොට පේනවා මුළු සංසිද්ධිය දකින්න පුළුවන් කමක්වත් විඥාණයට නැහැ. විඥාණයට දොර කවුළු ඇරලා දෙන්නේ සංස්කාර විසින්. සංස්කාර අනිවාර්යෙන් පක්ෂග්‍රාහී. කොච්චර පක්ෂග්‍රාහීද කියනවනම් අවිද්‍යාව තියෙන තාක්කල් විතරයි බිනේ වැඩ කරන්නේ. පගාවට වැඩ කරන මේ හෙන්චයියෙක් වාගේ. ඌට ඕන මිනිස්සු ලව්වා මිනිස්සු ටික තමයි විඥානය කියලා අනුමත කරවගන්නේ. ඉතින් අපි දකින්න ලෝකෙත් අනිකර සංස්කාර විසින් හැඩගස්සලා මවලා පෙන්නනවා. අට අපි එහෙම හිතන්නේ. අපි හිතන්නේ මේ ඔක්කොටම පේන එක තමයි මටත් පේන්නේ, මට පේන එක තමයි මෙයාටත් පේන්නේ. ඉතින් ඔක්කොමලා පිස්සු නිසා කතාවක් ඇත්තයි. ඔක්කොමලා පිස්සුනේ. නමුත් මේ සංස්කාර කරන දේ කියලා පෙන්වන්න විඥානයේ සංස්කාරයේ ජීවග්‍රහයෙන් අල්ලගෙන ඉන්නේ. විඥානය සංස්කාරයන්ගේ නඩත් අඩස්සී ඉන්නේ. විඥානේ පෙන්වන්නේ මොකද්ද? මම රජ්ජුරෝ මට ඕන දෙයක් කරන්න පුළුවන්. තන්නේ කර කට කතාවට යන මේ පිරිහිච්ච අධ්‍යාපන ආයතන වල ඔක්කොම කේලම් වලින් දුවන්නේ. පිරිවෙන් බැලුවත් අධ්‍යාපන ආයතන බැලුවත් ඉස්කෝල බැලුවත් කන්තෝරු බැලුවත් හැම තැනම කේලම විතරයි දුවන්නේ. ඒක නිසා හදන්න බෑ. කවදාවත් හදන්න බෑ. මේ සමාජය කියන එක 7 අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ. කේලමේමයි කතාව යන්නේ. නිසා කේලම් කියන්නත් එපා, කේලම් කියන කතාව අහන්නත් එපා. අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාර කරන්න කියලා මේක ලියලා තියෙනවා. එක පොලක ලියලා තියෙනවා. සියල්ල දැනගැනීමේ හැකියාවක් නැහැ කියලා. අන්න ඒක තමයි මේ පෙන්නුවත් බලන්න බෑ අපිට. අපි බලන්නේ අපිට ඕන කැලේ විතරයි. ඒකල්ල අපි කියනවා දැක්කා කියලා. මිනිස්සු ඇත්තටම අහිංසකයි. හැබැයි මැට්ටා. මේ මොඩයා. ඌ දකින්නේ ඌට බලන්න ඕන ටික විතරයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඉතින් යුනිවර්සිටි එකේ ඉඳද්දී මේ කැත කෙල්ල පිටිපස්සේ කොල්ලෝ එල්ලවනවා. ඒක බඳින්නම යනවා. ඉතින් අපිට පේන මොකට කන්නාඩි දෙකක් කරන් දෙන්නේ. ඇත්තටම කැත දැක නැද වලක්වන්න බෑ. ඌ ඒ කෙල්ල පිටිපස්සේ යනවා කරන්න දෙයක් නැහැ. සංස්කාර පෙන්නලා මෙයා තමයි මට ඕන කරන්න කියලා. කියවුවාම කියනවා මචං ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න බෑ. ඒ නිසා මම ඔබට වැඩ නැහැ. ඉතින් අපිට කියන්න බෑ මේ කෙල්ල කැතයි කියලා බෑ. මේ නිසා අපි මේ තෝරාගෙන තියෙන්නේ අපේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට මේ දීලා තියෙන බන්දේසියෙන් කක්කටිකම තෝරනවා අපි. මේ අවිද්‍යාව පෙන්වන දේ, ගුණවත් දේවත්, ලස්සන දේවත් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මරණයේදී ගොඩාක් වෙලාට තෝරන්නේ අපායයි. ගොඩාක් වෙලාට තෝරන්නේ තිරිසන්නිකාය. ගොඩාක් වෙලාට තෝරන්නේ අසුරනිකාය. මොකද මෙහි ඉඳලා යන්නේ ඉතින් ආයෙ එන්න හිත දෙන්නේ නැහැ මේකට. ඉතින් ඒ නිසා හොඳට බලන්න මොනක්වත් නොදී ඉඩ දුන්නා පස්සේ සංස්කාර ගිහිල්ලා ගොඩ පෙරකෝරුකම් කියාගෙන මේක මන් තීරුවේ මේක නිසයි කියලා හේතු කාරණා දක්වලා විඥානේ නොම ගන්න හැටි. ඉතින් විඥානේ දෙපැත්තේ කාරණා සලකා බලලා දෙන්නේ තීන්දුව උදහස් වෙර්ධිකාරයෝ නිදහස් පිටිකාරයෝ සාක්ෂිකරුවෝ නිදහස් කියලා උදේනවන තීන්දුවක්. සදා සොත්ති ගන්න හැම තීන්දුවක්ම අවිද්‍යාවෙන් පෙරලා එන්නේ. තීන්දුව නොකරන ඉන්න මනුස්සයා බේරෙනවා. මොනම දෙයක් තීන්දුව කරන්න එපා. බලන්න මේ දෙන්නේ බොරු සාක්ෂියක් මත. සාක්ෂි ඔප්පු වෙන්න උඹ නැවසරයක් ඇහෙන්න හරින්නේ.
ඒ නිසා මේ නිරීක්ෂණය හරි හොඳයි. වාර්තා කරන තින ක්‍රමය හොඳයි. ඒ නිසා අපි අසීමිත තොරතුරු ප්‍රමාණයකින් චුට්ටක් දැකලා ඒකෙන් තමයි මේ විනිශ්චය කරන්නේ. ඒ දේ තව මොහොතකින් සියල්ලම වෙනස් වෙනවා. අපි දැකපු මේ වියසිතුරෙන් අහත බලන්න වගේ දකින්න මේ පුංචිත්තත් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව විනිශ්චය කරන්න අනුපස්සනා කරන්න කියනවා. නැවත නැවත බලන්න කියනවා. ලක්ෂ කෝටි වාරයක් බලන්න කියනවා. බලනකොට තේටේ කතා නොකර හිටියනම් දිනු. කතා කරා නම් අහුවෙනවා. ඉතින් ඒ නිසා කමඨාන් වාර්තා ලියන්න එපයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. ලියන්න විනිශ්චය කරන්න නැතුව දැකපු දේ විදිහට ලියන්න. එතකොට ඒ කෙනා මුළු සභාව වෙනුවෙන් භාවනා කරා වගේ. ඒ කෙනා මුළු සභාව වෙනුවෙන් වාර්තා කළා වගේ. එතකොට කවුරු භාවනා කරත් සභාවටම ප්‍රයෝජනයක් ලැබෙනවා. අපි ස්තුතිවන්ත වෙලා යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි සාමාස. පින්වත් ස්වාමින් වහන්සේ. පාරයන්ක භාවනාව. ස්වාමින් වහන්සේ මම පාරයන්ක භාවනාවේ යෙදෙන විට විනාඩි 30ක් පමණ ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කරමින් සිටින අතර මාගේ හිතට යම් සිතුවිලි ආවද මම ඒ සිතුවිලි වලට සිත ගෙන යන්නේ නැතිව සිතුවිලි පසකින්ද තබාගෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි සිත මෙනෙහි කරමින් සිටියෙමි. ඉන්පසු මාගේ දනහිස් දැඩි වේදනාවක් ගෙන දුන් අතර මම වේදනාව සමග ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. එහිදී සිතට සැහැල්ලුවක් හා පාරයන්ක භාවනාව වැඩිවීමට මහත් ආශාවක් විය. නමුත් වේදනාව දැඩි වූ අතර මා එම වේදනාව මාගේ නොවන දෙයක් යයි සිතා ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. නමුත් සිත භාවනාවේ ආශ්වාදයේ සොයන විට වේදනාව ඊට අවහිරවන්නේය. පින්වත් ස්වාමින් වහන්සේ මෙම ශාරීරික වේදනාවන් හමුවේ භාවනා කළ හැකි උපක්‍රමයක් පහදා දෙනු මැනවි. ත්වන් සරණයි. ඔය භාවනාව නෙවෙන්න පුළුවන්. හැබැයි සතිය නම් උපරිමේ තමයි ඔය. ඕක දිගට පවත්තන්න භාවනා කරන්න එපා. සතිය පවත්තන්න. මේ පැත්තෙන් වේදනාව කරදර කරන මේ පැත්තෙන් ආනපාන තියෙනවා. ඒ නිසා දෙකම දැල්වගෙන ගමන යන්න. ඒක දකින්නකොට හිරිහැරයක් ඕක මේ වෙහෙස කරගතියක් තියෙන. ඒ කියන්නේ අනිවාර්යෙන් භාවනාව යනවා. නිසා භාවනාව යනවා නම් සතිය තියෙනවා නම් පළවෙනියෙන්ම දැනෙන්නේ මේ නුරුස්නා ගතිය. ඒ නුරුස්නා ගතිය සතිය ගෙට ඇවිල්ලා ඉන බවට පළවෙනිම ලකුණ. දෙක මේක මගේ වැරද්දක් කියලා හිතෙනවා. ඒක තමයි සතිය තියෙන එකට දෙවෙනි වැරද්ද ලකුණ. තුන මේක කරන්න පුළුවන්. අසවලා මෙහෙම කරනවා නම් වැස්ස හරියට වහිනවා නම් අවුව පායනවා නම් රජ්ජුරෝ ධාර්මික නම් මේක හරියයි කියලා අනුන්ගේ දොස් දකිනවා. ඒක තුන්වෙනි කාරණා. හතර මේ ඔක්කොම ලස්සන කර හැකි පරිපාලන ක්‍රමයක් තියෙනවා. අකුරට වැඩ කරන්න පුළුවන්. මේක ලස්සන කරන්න පුළුවන් කියලා මේ ඔක්කොම සතිය තියෙන බවට ලකුණු මේ හතරම සමාජය පිළිගන්නේ වැරදි කියනවා. irritation, fault finding, self accusation, pedantic. ඉතින් මේක අහන අනේ මේක නැති කරලා දෙන්නේ කියන භාවනා කරා. අනේ මේක නැති කරලා දෙන්න භාවනා කරන්න. මම කියන භාවනා කරන්න එපා. සතිය වඩන්න. සතිය වඩනකොට ඕක තේරෙයි. සතිය එනකොටම මේ නුරුස්නා ගතියක් එනවා. ඒකයි අපි මේ බීඩි බොන්නේ, චුයින්ගම් හපන්නේ, පිස්සු කෙලින්නේ, සූදු කෙලින්නේ, ඔය අනම්මන සෙල්ලම් ටික දාන්නේ. එහෙම පැංගිරි නැති මොනවාරි එකේ කැමක් හම් වෙයි කියලා. එතකොට මත් වෙන්න ඕන. එතකොට මදේට ප්‍රමාදයට ලක් වෙනවා. අප්‍රමාද වෙනකොට ඔන්න වෙහෙස තේරෙනවා. ඉතින් මේ වෙහෙස නැතුව භාවනා ගෙනියන්න ඉල්ලනවයි කියලා කියන්නේ කවුරු හරි කිව්වොත් මට වතුර ටිකක් දෙන්න මේ තෙත ගතිය නැති. මේ වතුරේ තෙත ගතිය පොඩ්ඩක් අස් කරලා මේ ගින්දර ටිකක් දෙන්න බැරිද මට සීතල ඒවා ටිකක්. ඒ තරමටම පිස්සු. වෙන මොකක්වත් කියන්නද? ඒ තරමටම පිස්සු. මේ වතුර ටිකක් දෙන්න අප මේ තෙත ගතිය නිතරම නැත්නම් තෙත ගතිය අඩු කරලා දෙන්න බැරිද කියලා. වතුර තෙත ගතිය අඩු කරලා. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන්න. නුරුස්නා ගතිය නැති භාවනාවක් ඉල්ලනවා. නුරුස්නා ගතිය සතියක්. ඉතින් ඒක නිසා මේකට ලෑස්තිලා යන්න මේකට කියන භාවනා කරනවා නම් කියන්න එපා. ඕනනම් කපලා දාන්න නම කපලා දාන්න. මේක තමයි උපරිම සතිය. මේ හේමම කෙරුවා නම් මේ ශාලාව හදපෙකටත් පින් සිද්ධ වෙනවා. භාවනා කරපෙකටත් පින් සිද්ධ වෙනවා. පිරිසටත් පින් සිද්ධ වෙනවා. මෙයාටත් පින් සිද්ධ වෙනවා. පුළුවන් නම් ඔක කාගෙන යන්න. අන්න එදාට තේරෙයි මේ ටික හිතලා නම් කරන්න බෑ. රවට්ටගෙන ගෙනියන්න ඕනේ මේක. ගෙනිච්චොත් දිනු. ඒක නිසා ඔක විනාශ කරන්න හදන්නේ නැතුව ඔක බාරගන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපානය මූල කර්මස්ථානයේ ලෙස වඩමි. එහිදී සමහර විටක හුස්ම පාලනය කරන්නට යන පුරුද්ද වළක්වාගත හැකි ආකාරය පැහැදිලි කර දෙනසේක්වා. අවසරයි. නාකි වෙච්ච එකේ දෝෂේ. නාකින්ගේ වැඩේම පාලනය කරන එක තමයි.
තමන්ටවත් කරගන්න බැරි මේ භාවනා කරන්න ගියාම හුස්මවත් ගන්න බෑ. ඒකත් පාලනය කරනවා. ඒ නිසා හොඳම වැඩේ මම පාලනය කරනවා කියලා එහෙම කරගෙන යන්න. ඉසිකක්මක් එයි. මේ මස් පිටු තද වෙන ගතියක් කමන්නේ මේ මට භාවනා කරන්න කිව්වොත් හුස්ම ගන්න දන්නෙත් නැහැ. සක්මන් කරන්න කිව්වොත් ඇවිදින්න දන්නෙත් නැහැ. මේ වෙන්දට ඕන තරම් ඇවිදිනවා. ඉතින් ඒ නිසා මොනවා හරි කරන්න ගියාම මේ කෝල ගතිය, කෝඩු ගතිය එනවා. ඒ නිසා මම දැන් කරන්නේ ආයාසයෙන් කියලා හිතාන කරන්න එපා. කෙරෙන්නේ ආයාසයෙන් කියලා කමන්නේ සතිය තියෙනවනේ. කරගෙන යන්න ඉබේම Tamando ආයාස කරගත්තේ නැතුව ස්වභාවික දෙයට වැටෙනවා. ආයාස කරදී නැති කරන්න ගියොත් කවදාවත් නැති වෙන්නේ නැහැ. කමන්නේ ආයාසයෙන් කරන්නේ කමන්නේ. මං හුස්ම දන්නවනේ. හුස්ම වැටෙනවනේ කියලා ආයාස කර හුස්ම කීයක් හුස්ම රැලි බලන්න පුළුවන්ද? මොකක්ද ආස්වාද ප්‍රසවාසයේ වෙනස කියලා ඒක බලන්න මේ ආයාස කරන ගතිය බාධා කරන්නේ ඒ ටිකත් බලන්න. එතකොට එන දෙයට ගැටුමක් නැහැ. එනගේ තෝරන්නේ එන දේ බාහිර අරගෙන බලනවා. ආයාසයෙන් යුක්ත හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්. ආයාසයෙන් යුක්ත හෝ ආස්වාද ප්‍රසවාසයේ වෙනස්කම් මොනවාද? ආන්නේ ටික වාර්තා කරන්න පුරුදු වෙන්නේ. එතකොට ඉබේම ඔය තල්ලු යනවා ඉස්සරහට. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේ. රාත්‍රී පර්යංකය නාසිකාවෙන් පිටවන හුස්ම රැල්ල දිහා નિરાයාසයෙන් මනමින් බලා සිටීමේ ශාරීරික වේදනා ගණන් නොගත්ෙමි. අවටින් ඇසෙන ශබ්දබද්ද වලට ඇහුම්කන් නොදුන්නෙමි. මැසි මදුරු පීඩා නොසලකුවෙමි. හුස්ම රැල්ල ගැන පමණක් සිත යොමු කළෙමි. උදෑසන පර්යංකය ආශ්වාස ප්‍රශ්වාසය පිටවීම ඇතුල් වීමේදී නාසිකා අග සිත යොමු නොකළෙමි. පිටවන ඇතුල්වන හුස්ම සීතලයි උණුසුමයි ආදී වශයෙන් නොබැලුවෙමි. හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම පමණක් සතිමත් වුනිමි. අවසරයි. ඔය ටික අර නාසිකාග්‍රයත් බලන්න උණුසුම සිසිලත් බලන්න. එතකොට අර හුස්ම ගන්නවා හෙලනවා කියන එක දැකපු එකක් නම් ලකුණ නාසිකාග්‍රේම හිත තියාගන්න පුළුවන් ලකුණු දෙකක් ලැබෙනවා. උණුසුම සිසිලත ආදී වෙනස්කම් දකින්න ලකුණු තුනක් ලැබෙනවා. ඒක නිසා ඒව බලන්න නැතුව නැතර කරන්න එපා. පුළුවන් තරම් පේන්න අරින්න බලන්න බලලා වාර්තාවට ඇතුල් කරන්න. ඒකෝට තවත් වාර්තාව සාර්ථක වෙනවා. ඕජාව සහිත වෙනවා. අවසරයි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. පළමු දිනේ සිට මේ දක්වා පින්වත් ස්වාමින් වහන්සේ විසින් ලබා දෙන ආනාපාන කමඨහන මා විසින් කියූ පරිදි දිගටම කරගෙන ආවෙමි. දැනට පැය භාගයක් විතර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සිත තියා ඉන්න පුළුවනි. ඉන්පසු ඉරියව් කොන්ද නැමෙනවා ආය කෙලින් වෙනවා. පැයක් විතර මුලින් සිටියත් දැන් පැයකට වැඩිපුර ඉන්න පුළුවන්. නමුත් දැන් හිත පිට යන ස්වභාවය වැඩි. මා දැන් මොකද කරන්න ඕන? මාහට පහදා දෙන්න. පින්වත් ස්වාමින් වහන්සේ මා වැඩ සිටින ආරණ්‍යයේ මම දිනකට බුදුගුණ 9 එක් බැගින් දිනකට 15000ක් සක්මනේ කරමි. නාවගුණ වැලෙන් ගණන් කම් උදේ දවල් සවස කරමි. මාහට හරි හැටි ගුරු උපදෙස් නැති හේයින් මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට මාගේ හරි වැරදි පෙන්වා දෙන මෙන් කරුණාවෙන් සිහිපත් කරමි. පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මේකේ මම අවධානය යොමු කරන්නේ මුල් කොටසට පැය භාගයක් විතර ආනාපානෙ ඉන්න පුළුවන් නම් හොඳටම වැඩේට ඇති. බලන්න මේ ආනාපානය පටන් ගන්න තැන ඉඳලා විනාඩි 5න් 10න් 15න් 20න් මොන විදිහේ වෙනස් වෙනවද කියලා. දැන් ආනාපාන තිබෙදී හිතවිලි එන බව දැකලා තියෙනවා, වේදනා එන බව දැකලා තියෙනවා, අහල පහල වෙන ඒවා දැකලා තියෙනවා. මේ හිතවිලි වේදනා එනකොට ආනාපානෙ මොකද්ද වෙන්නේ කියලා බලපු දවසේ Tamanට තේරෙයි ආනාපානේ ගෙවීම වෙනකොට තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. අපේ හිත ගෙවීම බලන්න කැමති නෑ, වැඩිම බලන්න කැමති. ඒකයි බුද්ධානුස්සතිය වඩන්නේ. බුද්ධානුස්සතිය කියන්නේ එන්න වැඩෙන එක. මෛත්‍රී කරන්න එන්න වැඩෙනවා. ආනාපාන සතිය විතරයි එන්න ගෙවෙන එකම අරමුණ. ඒ ගෙවෙනකොට තමයි ඔය බාහිරේ තියෙන ඔක්කොම හොල්මන් පිස්සු පිහට්ට ඔක්කොම එන්නයි. ඒක දැනගෙන ගියොත් මේක වෙන්නේ මේ ආනාපාන ගෙවීම නිසායි. මම එතකොට වෙනදට වැඩි අවධානයෙන්, වෙනදට වැඩි සතියෙන්, වෙනදට වැඩි වීර්යයෙන්, වෙනදට වැඩි සද්ධාවෙන් යනවා කියන එක තමයි කමඨහං සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒක බලාපොරොත්තුෙන් යන්න විවිධ දේවල් එනවා. ඒ එනේ කොයි එක ආවත් ඒ එනකොට Taman ගත්ත මූල කර්මස්ථානෙට මොන වෙනස්කන්ද වෙන්නේ කියලා හරීම බාධායි. මොකද ඒක එක දේවල් එනකොට හිත අරමුණෙන් පිටපයි. ඒක තමයි මායя කියන්නේ. අපි මායයට තන දෙන්නේ නැතුව බලන්න ඕනේ මේ එක එක දේවල් කෝලම් කරනකොට හුස්ම පෙනිමිදි තියනවද නැද්ද පේනවනම් කොහොමද වෙනස් වෙන්නේ කියලා හුස්මේ චාරිකාව, හුස්මේ චර්යාව, හුස්ම රචනය, හුස්මේ භූමිකාව බලන්න පුළුවන් නම් ඔය මොනම දෙයකින්වත් බාධාවක් වෙන්නේ නැහැ. මුද්දටම ඇවිල්ලා තියෙන අවස්ථාවට සුද්ධ කරගත්ත කමඨහණින් යුක්තව දිගට භාවනා කරන්න.
අවසරයි. තෙරුවන් සරණයි. පූජනීය මහා සංඝරත්නයන් අවසර ලැබේවා. ගරු ස්වාමින් වහන්සේ. ඊයේ සවස ධර්මදේශනාවේ සඳහන් කළ පරිදි මූල කමඨහනේ ඉන්න අතරතුර හිත කෙලෙස් අරමුණු වලට යන හැටි බලා ඉන්න උත්සාහ වුණා. මීට කලිනුත් මා මේ දේ කර තිබුණා. ඒ සමහර අවස්ථාවලදී එලෙස රාගාදී කෙලෙස් අරමුණු වලට යන විට ඒ දෙස බොහෝ වේලා බලා හිටීමෙන් ඒ සිතුවිලි වල ශක්තිය අඩුවන බවක් දැනුණා. ඒත් සමහර අවස්ථාවලදී කෙලෙස් සිතුවිලි වල බලවත්කම නිසාදෝ ටිකෙන් ටික බලා හිඳින්න පුළුවන් ගතිය අඩු වෙලා ගිහින් සමහර විට කයින් වචනෙන් සිල්පද බිඳීම දක්වාම යන බවක්ද අත්දැක තිබෙනවා. එබඳු අවස්ථාවකදී කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. තවත් සමහර අවස්ථාවලදී එලෙස බලා ඉන්නැද්දීම වැරදි සිදු වෙනවා. ඒ වැරදි සිදුවන අතර තුරද බලා ඉන්න පුළුවන් ගතිය අඩු වැඩි වෙනවා. එවැනි අවස්ථාවලට මූල කමඨහනට හිත වැඩිපුර රුචි කරන්නේ නැහැ. පූජනීය ගුරු ස්වාමීන් වහන්සේටද ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටද උතුම් නිවන් සුව ලැබේවා. අපි මේ වගේ ප්‍රසිද්ධ සංඝයා ඉන්න භාවනා කරන තැනක හිටියොත් විචක්‍රම වෙන්න වෙලාවක් නැහැ. අපි ඉන්නේ විවෘත තැනක. ඒ නිසා පුළුවන් තරම් මේ භාවනා කරනකොට සීලක පිළිහිටලා සිල්වතුන් මැද ගත කරන්න. එතකොට විචක්‍රමණය වෙන්නේ. හැබැයි පරිඋත්ථාන වෙනවා. හිතේ නගිනවා. හිතේ නැග්ගට මල පැනලා යන්නේ නැහැ. මල පැන්නොත් සිල්පද කැඩුණාට පස්සේ අපි නුසුදුස්සම් බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේක නැගලා එන හැටි බලන්න ඒ බලනකොට කෙලෙස් ප්‍රකට වෙනකොට අරමුණ අප්‍රකට වෙනවා. අරමුණ ප්‍රකට වෙනකොට කෙලෙස් අප්‍රකට වෙනවා. සතිය මේ දෙකම දකින්න. ඉතින් ඒ නිසා අපි කෙලෙස් ප්‍රකට වෙලාව දකින්න ඕනේ අප්‍රකට වෙලාව දකින්න. අරමුණ ප්‍රකට වෙලාව දකින්න අරමුණ අප්‍රකට වෙලාව දකින්න ඕනේ. ඒක චිත්තානුපස්සනාවේදී කියනවා සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තං චපජානාති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තං චපජානාති. ඒ වගේ හිතේ මේ තියෙන කෝලම් ටික රඟපාන්න ඇරලා අරමුණ පොලිස් කාර්යයක් වගේ තියාගෙන මේ කටයුතු කෙරුවොත් විතරක් කාර්ය පරිශ්‍රණය වෙනවා. එහෙනම් කෙලස් නොවන පරිසරයක ඉඳලා හැමදාම එහෙම පරිසරයක විතරයි මට ඉන්න පුළුවන් කිව්වොත් එහෙම ඉතින් එතකොට අර හිතේ සතියේ විවිධාංගීකරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා පෞසිදු වෙන හැටි දකින්න. විචක්‍රමණය වෙන්නේ නැහැ. පරිඋත්ථාන වෙනවා. හිතට නගින හැටි දකින්න. ඒ තියෙද්දි මම විචක්‍රමණය කරන්නේ මම මේ පව් නැගලා ඉන්න වෙලාවේදී පව් බැහැලා ඉන්න වෙලාවේදී කියලා දෙකම දකිනවා නම් සතියට සාපේක්ෂව සහ මූල කර්මස්ථානට අපි හිතේ යටි හිතට යනවායි කියලා කියනවා. අපි පේන උඩු හිතේ නෙවෙයි යටි හිතට බින්ගයක් කපනවා. වරින් වර ගිහිල්ලා එනවා කොහෙද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒකට නම් ආර්ය පරිශ්‍රණ කියලා කිය හැකි කට ඇරලා. කට හොදලා. ඒක නිසා ඒ ධර්ම දේශනාදී මතක් කරපු විදිහට මේ මූල කර්මස්ථානේ ඉඳද්දිම මේ මනාපමනාවකම් පහළ වෙන හැටි දුවට දකින්න. මොකද ඒක බොහොම ඕලාරික දෙයක්. ඒක සංඛත දෙයක්. ඒක පටිච්චසමුප්පන්න දෙයක්. එතකොට ධර්මතාවය හුදුට පැහැදිලි වෙනවා. ධර්මයේ වැඩ කරන්නේ න්‍යායක් අනුව. ඒක මම කියාගත්තොත් තමයි අපි ඔය න්‍යාය පටලවා ගන්නෙ. ඒකට යන්න දෙන්න. හැබැයි අර වීතික්‍රමණය වෙන්නේ නැති පරිසරයක ඉඳගෙන තමයි මේක කරන්න කියන්නේ. හරියට ඔපරේෂන් එකක් කරනකොට පිටින් විෂ බීජ එන්න දෙන්නේ නැහැ. මුළු තියටර් එකම ජීවාණුහරණය කරලා තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අලුතෙන් කපන පටකවලට අලුත් විෂ බීජ ගියොත් කරන්න බෑ. ඒ නිසා ඉස්සල්ලාම තියටර් එක හදාගෙන තියටර් එක ඇතුලේ තමයි ඔපරේෂන් එක යන්නේ. අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය භාවනා වැඩසටහනකදී මුලින් භාවනා කරන නවකයෙකු වැනි ආකල්පයෙන් භාවනා කරමින් වැඩසටහනේ මැදට වන්නට වන විට එම ආකල්පය වෙනස් වී මුල් විදිහට භාවනා කර්මස්ථානයට මුහුණ දෙන්න බැරි වන බව වැටහේ. නැවතත් මූලික නවක මානසිකත්වයේ වඩාගත යුතුද? ඊට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? දෙවෙනි ප්‍රශ්නය පර්යංක භාවනාවේදී නිදිමත ගතිය අඩු කර ගැනීමට සහ පොදුවේ භාවනාවට උපකාරී වන කයෙහි කර්මන්‍යතාවය පවත්වා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය ආහාර පුරුදු මොනවාද? කරුණාවෙන් කියා දෙනසේක්වා. ත්වන් සරණයි. ආධුනික මනස වැඩමුළුවේ මැදදී අගදී විතරක් නෙමෙයි හැම පරියන්කයක් මුලදීම ගන්න කියනවා. හැම පරියන්කයක් මුලදීම මේ මං දැන් ඉපදිච්ච ළමෙක් ඉස්සල්ලා මේ හුස්ම ගන්න. මම මේ දැන් ඉපදිච්ච බබෙක් ඇවිදින්න ඉගෙන ගන්න. 7යි කියන. ඉපදිච්ච ගමන් බබෙකුට ඇවිදින්න අමාරුයි සිද්ධාර්ථ කුමාරයා ඇවිද්දට. අන්න ඒ වගේ හිටියොත් අපිට වරදින්නේම නැහැ කවදාකවත්.
අර දින්නම දෙයක් නෑ නෙවෙයි ඉපදිච්ච ගමන් බබෙක් නේ. අපිට වැරදුණයි කියලා හිතෙන්නේ බුද්ධ ආගම දන්නවනම් විතරයි. බුද්ධ ආගම හිටලා තියෙන්නෙම කඩ ඇනේ වගේ හිරවිලා. අරක කිරුවොත් වැරදි මේක කිරුවොත් වැරදි කියනවා. දැන් ඇවිදින ළමයා කොච්චර වැටුණත් ඒක ළමයට ලකුණු කැපෙන්නේ නෑනේ. මොකක්වත් දෙන්නේ. ওই කොන්ද හයි වෙන එක විතරයි. නාකියෙක් එහෙමම වැටුණොත් ඒ මොකෝ හිටියේ. අන්තභාගී. මොකුත් නෑ ඔළුව වැදුනොත් එහෙම මොකේක හරි ඉවරයි. නාකියෙක්ම වැටුණොත් එහෙම ඔය පොඩි ළමයි වගේ වැටුණොත් ඉවරයි. පොඩි එකාට ඒක හුරතලයක්. බහතෝරනකොට වැරද්දුවා කියලා ප්‍රශ්නයක් නෑනේ පොඩි එකාට. හුස්ම හයියෙන් ගත්ත දෙහිමිද කියලා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා පොඩි එකෙක් වෙනවා නම් අපි සීළු වැරදි වලට සමාව ලැබෙනවා. ඒ නිසා ඒක නිහතමානීකම කියලා කියන්නේ. අපි ළඟ තියෙන්නේ නිහතමානීකම නෙවෙයි ඒකට කියන්නේ මේ ඔලොමොල ගතිය. ප්‍රගල්භ ගතිය. ඒක පැත්තක තියා. බුදුරජාණන් ශ්‍රීත්‍ර කියම අපි කොහොම පොඩි එකා වගේ ඉන්නේ. භාවනාවේදී තියෙන මේ කර්මන්නේ භාවයට පරියන්කේ විශේෂයෙන්ම ක්‍රම දෙකයි තියෙන්නේ. පරියන්කේට ඉස්සෙල්ලා සක්මන් කරන්න පරියන්කේ ඇතුලේ මෙනෙහි කරන්න. ওই ක්‍රම දෙක විතරමයි තියෙන්නේ. දෙක හරියටම හරියනවා. හැම වෙලාවෙම පරියන්කේට ඉස්සෙල්ලා සක්මන් කරන්න පරියන්කේදී දිග්ගටෝ මෙනෙහි කරන්න. ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාස විනිදුමත ඉන්නේ. අනික් හරිය අතිරේක. ඒ නිසා මේ ක්‍රම දෙක පාවිච්චි කරන මේ දෙක සම්මත ක්‍රම දෙකක් වීර්යණක ආසිටින සඳහා. අවසරයි සාරණාස. ගරු පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. ඊයේ සවස පර්යංක භාවනාවට වාඩි වුණෙමි. පළමුව වාඩි වී සිටින ඉරියව්වට සිත යොමා මාගේ බෙල්ලෙන් උඩ කොටසට සිත තැබුවෙමි. මාගේ කයට දැනෙන ස්පර්ශයන් හොඳින් නිරීක්ෂණය කළෙමි. ආස්වාස ප්‍රස්වාසය ගැන විමසිලිමත් වුණත් එය හොඳින් වැටහෙන ආකාරයක් දැනුනේ නැත. ෆෑන් එකෙන් හිසට සහ බෙල්ල ප්‍රදේශයට සිසිලසට වරින් වර වදින සිසිල් සුලන් රැලි දැනෙන්නට විය. සුලන් වදින විට සිවුරෙන් ආවරණය නොවුන හිස සහ බෙල්ල ප්‍රදේශයට සිසිලසක් දැනුනි. සුලන් නොවදින විට හිස මුදුනින් උණුසුමක් පිටව යන්න ආසේ දැනුනි. ටික වේලාවක් මෙලෙස දැනෙන සිසිලසත් උණුසුමත් මාරුවෙන් මාරුවට දැනෙන හැටි නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් තට්ටම් ප්‍රදේශයෙන් තරමක වේදනාවක් දැනුනි. එහෙත් ඉහත සඳහන් සුළඟින් දැනෙන සිසිලසත් උණුසුමත් එසේම දැනුනි. පසුව තට්ටම් ප්‍රදේශයේ වේදනාව උග්‍ර විය. කිලෝ 1000කට වැඩි බරක් තට්ටම් ප්‍රදේශයේ උසුලා සිටින්නාක් මෙන් ඉවසිය නොහැකි තරම් වේදනාවක් දැනුනි. මට මෙවැනි වේදනාවන් ඉවසා පුරුදුය. එම නිසා ඒවා ගණන් නොගෙන ෆෑන් එකෙන් වදින සුළඟින් ඇතිවන සිසිලසත් නැති වෙලාවට දැනෙන උණුසුමත් දෙස බලා සිටියෙමි. වේදනාව උසුලාගෙන මෙසේ කරන විට තදට කඹයකින් ඔතා සිටි ශරීරයේ කොටසක් කඹය බුරුල් කරනකොට ඇතිවන සනීපය මෙන් තට්ටම් ප්‍රදේශයේ ඇති වී තිබුණ තද ගතිය බුරුල් වී වේදනාව ක්‍රමයෙන් අඩු විය. මෙකී වේදනාව තදින්ම දැනුනේ දකුණු පැත්තේ තට්ටම් ප්‍රදේශයටය. දැන් වේදනාව හොඳටම නැති වී පුදුම සනීපයක් දැනුනි. ඉහත සඳහන් උණුසුමත් සිසිලසත් යාන්තමට මෙන් දැනුනි. නිල් පාට ඉරට යාබදව කළු පැහැති දඟර සහිත ඉරි මනසට දිස්විය. ක්‍රමයෙන් ඒ වාද බොඳ වී ගියාසේ දැනුනි. හිස ප්‍රදේශය පණුවන් ඇවිදින වාසේ දැනුනි. පසුව ඒ වාද නැති වී කය ඉහළට එසවෙන්නාසේ දැනුනි. ඊටාම සියුම් උණුසුම් සහ සිසිල් සුළං හිස ප්‍රදේශයේ දැවටෙන වාසේ දැනුනි. මෙසේ කොතෙක් වේලා සිටියේදයි නොදැනිමි. මේ තත්වයෙන් හිත මුදවා ගන්නට අදහසක් හිතට නොදැනේ. පසුව සද්ද ඇසී ලොකු ස්වාමීන් වහන්සේ බණට වඩන බව දැනි ඇස් ඇරියෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා. අපේ කයේ හැම වෙලාවෙම දැනෙනවා. අපි අමාරුම වේදනාව අල්ලගෙන ඉතින් චර්චුරු ගගා ඉන්නවා. ඒ වෙලාවේ ඕන තරම් අනෙකුත් පුංචි වේදනා තියෙනවා. පුංචි වේදනාට හිත දැම්මනම් අර අමාරු වේදනාව ඇත්තෙම නැහැ. අපි එහෙම කරන්නේ අපි කියනවා අමාරු වේදනාවට ගිහිල්ලා ඒක ගැන චර්චුරු ගන්නවා. මොකද අපේ හිත හරීම කැමති වේදනාවට. අපේ හිත හරීම කැමති දුකට. කොයි වෙලාවක හරි දැන් අපි දත එකක්ම තියෙන කියන්නේ. ඔය කැක්කම තියෙන දතට ළඟ තියෙන දත ගැන හිතන්න බෑ පොඩ්ඩක්. ඒ දත hina වෙනවා අරුවට කෙල වෙලා මට නැහැ කියලා. ඒකට ඒ දත දිහා බලනකොට මේ දතේ වේදනාවක් නැති වෙනවා. මොන්නේ જાතියෙන් කවුරුත් හිතන්නේ යා කියන්නේ පිස්සු කතා කරනවාද මේ දතේ වේදනාව තියෙනකොට මොකුත් කරන්න බෑ කියලා. බොරු. අපේ සංස්කාර ගෙනියන්නේ වැඩිම දුක් දෙන තැනට. අපි දැනගන්න ඒකෙන් ගල්ලා අනිත් එකට ප්ලග් කරපුවාම ඒ ප්ලග් එකෙන් ගල්ලා වෙන එකට ගහපුවා ඉවරයි.
දකුණු කකුල හොඳට ඕම වේදනාව දෙනවා නම් කිටි කිටි ගන්න රිදෙනවා. ඒකට බැලුවොත් වම් කකුල ඒක නිවන් දැකලා ඒක ජොලියේ ඉන්නවා. දැන් වම් කකුල ටිකක් වෙලා ඉඳලා එන්න බලන්න දකුණු කකුලට මේකත් අර ලණුවක් ලිහලා ඇරියා වගේ ගිහිල්ලා යනවා. අපි කරන්නේ එහෙම නේද දැඩි වේදනාව නිකන් කෝල්ල ගුලියක් කටුමැටි පිටියකට දමලා ගහුවා කියන්නේ දැඩි වේදනාවක් ලන්න අල්ලපු ගෙදරට එන්න කෑ ගහ. බලපල්ලා මේ වැඩේ මගේ කකුල රිදෙනෝ කියලා. ඉතින් කකුල රිදෙනවා අනික කකුල බලපංකෝ මුකුත් මොනම අමාරුවක්වත් නැහැ. ඔය නාකිච්චෝ කෙප්පවාත අරගෙන කෑ ගහන්නේ. බෝරු කරන හරියක් බොරුව කියන්නේ. ඔය වෙන්න තියෙන දේ වෙනවා. වේදනාවක් නැත්තෙන් හිත දැමුවොත් ටිකක් වේදනාවක් තියෙන දැන් දන්නේ නැති එකට දාන්න එපා. ඒක බරපතල වේදනාවක් නිකම්ම අවලංගු වෙලා යනවා. ආපහු එළ බලනකොට මිනිහා හිටපු තැනක් අපේන්න නැහැ. අපි වෙලා තියෙන්නේ අපේ සංස්කාර ගිහිල්ලා ප්ලග් කරන්නෙම වැඩි මිටි තැනින් වතුර බැසෙයි වගේ වැඩිම තුප්පහිම පණිවිඩයට තමයි අපේ හිත යන්නේ. අමාරුම වේදනාවට තමයි හිත යන්නේ. ඉපාම කරපු කැමරට තමයි හිත යන්නේ. නිසා මිනිස්සුයෙකුට දුන්නොත් ස්වච්ඡන්දට ඉඩ එකක් තෝරන්නෙම අපායනේ. දිවෙඩියාකාරයෙකුට දුන්නොත් කැම වෙලා කන්නේම සීනිමනේ. කොලෙස්ටරෝල් තියෙන එකට කන්න දෙන්න බෑනේ මේ කැමතියක් ආවා ඒක කන්නේම තෙල්මයි. මොකද ගෙදරිනුට කන්න දෙන්නේ නැහැ ගෙදර ගෑනේ. මෙතන පැලෙන්න කාලා ඊළ බලන්න අර පරට්ටයමට සීනි කැවුවනේ මර පරට්ටයමට තෙල් කැවුවනේ නෑ මුගේ කෑදරකම තියෙනවා. කිසිම කෙනෙක් අපි ලෙඩේ දාන්නෙත් නෑ. අපේම තියෙන පාහර ගතිය. මොකද අපි හරිය ආසයි මේ අන්ත දෙකේ ඉන්න. ඉතින් සතිපාසල් ළමයින්ට උගන්වනවා මම ඉතින්. උගන්වනකොට කියනවා උන්ට ඉතින් ළමයිගෙන ඉඳගෙන ඉන්න බෑ ස්වාමීන් වහන්සේ දනිෂ්ක අකුණු දනිස්ත්‍රි දෙනවා හොඳයි. අනිත් දවසේ බබා දකුණු දනිස්ත්‍රි දෙනකොට හිත එතනින් ගල වම් දනිස්ත්‍ර දාන්නකෝ. මොකද වෙන්නේ කියලා බලන්න. දකුණු දනිස්ත්‍රි කියලා බලනකොට ඒක නෑ. වම් දනිස්සත් කරදර. ඒක ළමයි කිව්වා දනිස්ත්‍රිකම දැරි දෙන්න ගත්තයි. දැන් කොයිද හිත දාමක වැලමිටි දෙකට හිත දාලා බලන්න හතරක් තියෙනවා. ඔය මේ කරනකොට අර වේදනාව ගිහිල්ලා. අපිට වෙලා තියෙන්නේ මේ දුක කිය ඉඳ තියෙන ආසාව. මේ කතන්දර ගොතන තියෙන ආසාව. මේ කයිවාරු වල තියෙන ආසාව සම්පප්පප්පප්පප්පලාව කියලා එකක් තියෙනවා. පප්පප්පප්පප්පලා. පච කිය ඉඳ තියෙන ආසාව. මේ පච එකකවත් ගන්න දෙයක් නැහැ. ඒ නිසා තට්ට මේ වේදනාව හොඳට තියෙනකොට ෆෑන් එකෙන් එන වේදනාවට හිත දාගෙන ඉන්නකොට අරක යනවා යන. ඒ නිසා අපි මෙච්චෙක් කල් සංසාරේ වින්දානම් විඳපු හැම එකක්ම ඉල්ලගෙන කාපු පරිප්පුවක්. අපි ඒකලා අරයට දොස් කියනවා මෙහාට දොස් කියනවා. මේ වෙලාවේ කොච්චර දෝ තියෙනවා සුබදායක දේවල් බලන්න. සර්වඥාන්සේ දේශනා කරනවා මහමුදේ ඉහළම කෙලවර කොහොමදත් කැළඹිලා. සුලිසුලන් වලට සහ රැලි මාලා. යටම කෙලවර විශාල මත්ස්‍යංගයෙන් කැළඹිලා. තිබිල පිංගිර මහා පිංගිලාදී සත්‍ය මැද ජලයක් කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. අපිට පේන්නේ අර හෙල්ලෙන දෙක විතරයි. මැදදී බලන හිටනම් හිත තියෙන හිතක තියෙන කොයි වෙලාවෙත් නිවන් දැකපු ගතිය. අපි ඉතින් අර වේදනාව දෙන දේ හෙල්ලෙන දේ ගැන කයිවාරු කතා කර කවි ලියලියා සින්දු කියා ටෙලි ඩ්‍රාමා හදා නවකතා ලියලියා චිත්‍රපටි හදා සම්මාන දෙනවා. ඕනේ නම් ඔය ඔක්කොම කුණුවරක් බලන්න නැතුව අර මැද විවේකයට යන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන එකට මුළු පරාසෙම අහු වෙනවා. කැමති නම් අන්තයට යන්න පුළුවන්. කැමති නම් මැද ඉන්න පුළුවන්. කැමති නම් මේ අතට යන්න පුළුවන්. පෘථග්ජනයට බෑ. පෘථග්ජනයා ඉන්නෙම කලබල ටිකේම තමයි. ඒ නිසා හොඳයි. ඉදිරිපත් කරපු ක්‍රමය හොඳයි. ඕකම තවදුරටත් ව්‍යාප්ත කරන්න. අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම ඊයේ දවස තුළ ඉඳගත් පරයන්ක පහම පැයකට වැඩි කාලයක් එකම ඉරියව්වේ සිටීමේ එහෙත් එක් වතාවක් වරහන් ඇතුලේ පරයන්කයකට පමණ අත් දෙක තබාගෙන ඉන්න ආකාරයේ පමණක් වෙනස් කරමි. ඒ වරදක්ද පරයන්ක දෙකක්ම පැය එකහමාර ඉක්මවා සිටීමේ අද උදෑසන පරයන්කයේද පැය 1 විනාඩි 40ක් ගත කළෙමි. පැය ඉක්ම වූ පසු විනාඩි 30ක් පමණම මූල කර්මස්ථානයේ වන්නේ වේදනාවය. දැන් මා වේදනාවට ඊටා කැමැතිය. වේදනාවද මාහට ඊටා කැමැතිය. වෙනත් අරමුණකට යන්න හදන විටම මම දැන් කැමැත්ත දීලා තියෙන්නේ යයි වේදනාව තරවටු ස්වභාවයක් දක්වයි. ඉඳ හිට දකුණ කම්මුල අවට මස් නලියන උඩ පනින ස්වභාවයක් සහ ඇස්වලට පහලින් කූඹි දුවන ස්වභාවයක් දක්වයි. පැය එකමාරක් පමණ පසුව නැවත පිම්බීම හැකිලිම මතුවී දිගටම එක් තාලයකටම වැටහීමට පටන් ගනී. වෙනත් අරමුණ නැත. මගේ ලෝකයේ පිම්බීම හැකිලිම සහ වේදනාව යන දෙදෙනා සමග බද්ධ වී ඇත. පරණ පෙම්වතියද වරහන් ඇතුලේ පිම්බීම හැකිලිම නැවත පැමිණ ඇත.
එහෙත් කාට බහදෙම්දෝ මා තාම තීරණය කර නැත. දෙදෙනාම කලක් ඇසුරු කර බැලීමට අදහස් කරමි. මේ වරදක්ද? තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. ඔය දෙන්නම තුන් දෙනා මතයලා සතියේට බහ දෙන්න. වේදනාව බලන්නත් එපා, ඉරියව් බලන්නත් එපා, පිම්බීම හැකිලිම බලන්න කොයි එකෙන් හරි කමන්නේ සතිය තියෙනවා නම් බලලා මැට්ටෙන් හරි කමන්නේ මීයෝ අල්ලනවා නම්. ඉතින් අපිට මේ ඔක්කොම පාවිච්චි කරන සතිය කියන එක පොඩ්ඩක් රචනෙදි මිස්සලා තියෙනවා. ඔය කොයි එක තිබ්බත් ඉරියව් මාරු කරත් තිබ්බත් වේදනාව ආවත් ගියත් පිම්බීම හැකිලිම තිබ්බත් සතිය දිගට පවතිනවා නම් ඔය උපකරණ වල ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. ඒ නිසා පෙම්මතිය වෙන්න ඕනේ සතියට. නිතරම ක්ෂණ සම්පත්තියේ සතිය ජීවත් වෙනවා නම් මතුවෙන අරමුණු වල තියෙන තාරාතිරම් ඔක්කොම මට්ටම් වෙලා යයි. ඒ නිසා ඒක පිරිසුදු කරගන්න ඒ කමඨාන සුද්ධ කරගන්න. අවසරයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම දෙස සතිය පිහිටුවා ඉබේ වෙන්නට හැර බලා සිටීමේ ආශ්වාස ඉක්මනින් කෙටියටත් ප්‍රශ්වාස ආදී ප්‍රශ්වාසයේ දිගටත් සෙමින් සිදුවන ගමන් නැවතමින් පැද්දි වාගේ පිටවන බව අත්දැකීමි. සෙම් ප්‍රතිශ්‍යාව නිසා නාසයේ සෙරවී ඇති බැවින් හුස්ම නාසිකාග්‍රේ හරිහටි නොදැනේ. නමුත් හුස්ම ගන්නවා හෙළනවා යන දැනීම කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිටිමි. මෙය නිවැරදිද? සිතවිලි සද්ද නිසා සිහිය පිට ගියද කලබලයකින් තොරව ඒ කෙරෙහි සිහියෙන් බලා සිටි විට නැවතත් සතිය හුස්මට පැමිණි අතර එවිට යද්දීට වඩා හුස්ම තැම්පත්ව සියුම්ම ඒකාග්‍රතාවයේ වැඩි වූ බවක් අත්විඳිමි. හුස්ම නොදැනී ගිය අතර වරින් වර ඊතා සියුම්ම හුස්ම දැනින. තෙරුවන් සරණයි. මේ විදිහට හිත පිට ගියත් පිට ගිය බව දැනගෙන කලබල නොවි එතන ඉන්න පුළුවන් නම් අරමුණේ සතියෙන් ඉන්නවට වැඩි කුසලයක් අරමුණෙන් පිටට ගිය වෙලාවේදී ඒ බව දැනගෙන ඉන්නකොට සිද්ධ වෙනවා. ඒකට පුරුදු වුණොත් එහෙම අර මේ විද්දපය දහස්සටි කිව්වා වගේ අපිට අපේ ජීවිතය ගැන ලොකු තොරතුරු තොගයක් ලැබෙනවා. ඒක නිසා ඒක කරන්න යන්න එපා. කෙරෙන වෙලාවට අවස්ථා වාසිය ගන්න. එතකොට එන්නේ අරමුණ මූල කර්මස්ථානය වුණත් පිට එකක් වුණත් දෙකේදීම සමාකාර සතිය පැවැත්වීමේ දක්ෂකමක් ඇති වෙනවා. මම මේකට කියන්නේ වලගොඩලි සමතලා වීගෙන යන්න පටන් ගන්නවා. ඒකේ ආරම්භයක් මේ පෙන්නන්නේ මේක හොඳට දැනගෙන අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. අවසරයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන අතරේ සතියෙන් යුක්තව විදර්ශනාවට නගාගන්නේ කෙසේද? පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඔය තමන් බලන අරමුණේ විස්තර අනුව තමයි අහගෙන ඉන්න කෙනාට දැනගන්න පුළුවන් සතිය යන්නේ සතිය සමතරද විපස්සනාවද. මේ විස්තර දෙන්නේ නැත්නම් කොහොමද කියන්නේ? ඒ විස්තර මොකක්වත් මේ ලිපිය වල නැහැ. මේ ලිපියේ නැහැ. ඉතින් ඒකට අමාරුයි. ඉතින් අර මිනිස්සයා ගියාලු ගෑනිත් අන්න ගහගෙන මේ බේත් ගේන. ඉතින් මට ඒගොල්ලෝ වම් අත දෙන්නේ කිය. මිනිහගොල්ලෝ එහෙම දෙන්න බෑ ඒගොල්ලෝ ගෑණි ගියත් අල්ලන්න. එහෙම බලන්න බෑ. එහෙනම් තමුසේ අල්ල ගන්නවා ගෑණි ගත මම තමුසේ ගත බලා ගන්නම් කිව්වා. කියලා මිනිහා ගත බලාගෙන තමුසේගේ නම මොකක්ද කියලා. කිරි හොඳා කිව්වලු. ගෑණිටත් කිරි හොඳා කියලා ලියලා දුන්නා. ලෙඩාගේ නාඩි බලන්නේ නැතුව මිනිහාගේ නාඩි බලලා හරියන්නේ නැහැ නේ. නාඩි වැටෙන හැටි කියනවනේ ලෙඩේ කියයි. මට ආස්වාස වැටෙන්නේ මේමයි මට ප්‍රසආස වැටෙන්නේ මේමයි පිම්බීම මේමයි. එහෙම නැතුව කොහොම කියන්නේ මේ කේල් ගා ගන්න දෙන්නේ පොල් ගා ගන්න දෙන්නේ කියලා. සමතර දෙන්නේ විපස්සනාවට දෙන්නේ කියලා. ඒ ටික මන් දන්නේ නැහැ. ඉතින් මුලදිම කියනවා මේ සමත විදර්ශනා මොකක්වත් එපා. භාවනාවකට වැටේ නැටි ලියන්න. ඒ මොකක්වත් නැතුව කියනවා මට අනේ සමතට යන්න පාර කියලා දෙන්න කියලා. කොහේ යන්න තියනවද කියලා මන් දන්නේ නැහැ. ඒ නිසා කරුණාකර කියන්න ඕන නම් සාකච්ඡාට ලක් කරන්න ඕන නම් අත්දැකීම් ටික කියන්නේ මනාවමනාව කියලා වැඩක් නැහැ. අවසරයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මම සක්මන් කරන විට අරමුණයි සිතයි එකට තබාගෙන වම් පතුල දකුණු පතුල විනාඩි 15ක් පමණ සක්මන් කරනවා. දෙවෙනි පියවර තියනවා තද කරනවා 15යි විනාඩි 15යි. තුන්වෙනි පියවර ගෙනියනවා තියනවා තද කරනවා විනාඩි 15යි. දකුණු පතුල උස්සනවා ගෙනියනවා තද කරනවා වම් පතුල උස්සනවා ගෙනියනවා තියනවා තද කරනවා කියා 15යි. මේ වේලා අතර සිත අරමුණු කරා සමහර විට යනවා. ඒ සමගම සිත පිට ගිය බව දැනෙනවා. ආපසු සිහිය පිහිටවනවා. දැන් නම් සිත විසිරෙන එක ගොඩක් අඩුයි. පර්යංකයේ දැන් පැයක් හෝ
එක පැය එකමාරක් පමණ සිත කමටහනේ පවත්වාගෙන ඉන්න පුළුවන්. අවසරයි. ඒකට ඒ විදිහට පවත්නකොට අරමුණ වැටිච්ච හැටි. ඔසවනවා තබනවා කියනකොට අරමුණ වැටහිච්ච හැටි. ඔසවනවා යවනවා තබනවා කියනකොට වැටහිච්ච හැටි ටික නැත්තම් ගාන හදලා උත්තරේට ඉරි දෙක ගැහුවේ නෑ වා. දන්නේ නෑ තාම ගාන කරගෙන යනවාද ඉවරද මේකද උත්තරේ දන්නේ නෑ. ලකුණු දෙන්නේ නෑ. ලකුණු කැපෙනවා. ඒ නිසා මේ විදිහට අරමුණ මතු වුණා නම් මෙනෙහි කරා නම් වැටහිච්ච දේ ලියන්නේ නැත්තම් අස්සන්න ගොවිතැන් කරලා තියෙනවා අස්සන්න නෙලල නෑ. ආලාපාලු වෙනවා. ඒ නිසා වැටහිච්ච දේ ලියන්නේ ඒක තමයි වැදගත්ම දේ. අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ඊයේ සවස ධර්මදේශනාවෙන් පසු සක්මන් භාවනාව ආරම්භ කළෙමි. විනාඩි 5ක් 10ක් ගිය පසු සිතේ ස්වභාවය ගැන ලොකු ස්වාමින් වහන්සේගේ අවවාද සිහිපත් විය. සිත ගැන මනා අවධානයකින් යුතුව අදිෂ්ඨානශීලීව සක්මන් භාවනාව කිරීමට හිතාගෙන වම දකුණ ලෙස සක්මන ආරම්භ කළෙමි. ටිකෙන් ටික සිතෙහි යම්කිසි වෙනදාට වඩා වෙනසක් දැනෙන්නට විය. වෙනදාට සක්මනට ගිය විට පියවර 5ක් 10ක් සක්මන් කරන විට මේ සිත යකාගේ කම්මල වැනිය. අතරක් නැතිව සිතවිලි ගලයි. නමුත් අද නම් සිත තරමක දැමුණු ගතියක් ඇත. වම් පාය සහ දකුණු පාය ගැන මනා අවබෝධයෙන් මීටර් 2ක් පමණ දුරක් බලාගෙන සක්මන් කරන විට කයටද සිතටද වෙන කවරදාකවත් නොදැනුණු විදිහේ සැහැල්ලු ස්වභාවයක් සංසිඳන ස්වභාවයක් දැනෙන්නට විය. වම් පායේ සහ දකුණු පායේ සිත මනාව පිහිටා තිබුණද රියදොරකු ක්ෂණිකව පැති කණ්ණාඩි බලන්නාසේ සිතද වෙනත් අරමුණු ගැනීමට දඟලන අයුරු දුටුවෙමි. නමුත් සිත පිටයා නොදීමට වග බලා ගත්තේය. සිතත් කයත් පාවී යන්නාසේ විටක දැනින. සක්මනකදී මෙවන් අත්දැකීමක් වෙන කවරදාකවත් ලද බවක් මතක නැත. සක්මනකදී සමාධිය ඇතිවන බව අසා තිබුණද අද නම් ඒ ගැන ලොකු විශ්වාසයක් ඇතිවිය. මෙසේ සිත සැහැල්ලු ලෙස පැය 1 විනාඩි 20ක් පමණ සක්මන් කළ හැකි විය. මෙම කාලය තුල දෙයත් මාරු කරේ දෙවතාවක් පමණි. වෙනදාට විනාඩි 20ක්වත් එක දිගට සක්මන් කිරීම යනු දුර්ලභ කාරණයකි. සක්මනේදී වටපිට බලන්නට සිතෙයි. අවට සක්මන් කරන ස්වාමීන් වහන්සේලා කවුදයි බලන්නට සිතේ. මෙම බාධා තුරන් කරගෙන රාත්‍රී 9 වනතුරුම සක්මන් කළෙමි. ඉන්පසු අද උදෑසනද ඒ අයුරින් විනාඩි 50ක් පමණ සක්මන් කළෙමි. දැන් පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාව ප්‍රණීත බවක් දැනේ. කයේ ඇතිවන වේදනාවන් දනහිස් වේදනාවන්ද සක්මනේ නැති නිසා එය ගැන වැඩි කැමැත්තක් ඇති වී ඇත. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉහත කරුණු පිළිබඳව දොස් සහිත තැන් ඇතනම් පෙන්වා දී ඉදිරියට මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පෙන්වා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේ වගේ සක්මනේ වගේ හොඳට සූදානම් මනසින් අවදි මනසකින් පරියන්කයට ගියා නම් පරියන්කත් ওই වගේම තමයි. එතකොට මේ සක්මන හොඳයි පරියන්ක හොඳ නැහැ. නැත්නම් පරියන්ක හොඳයි සක්මන හොඳ නැහැ කියන මොකක්වත් නැහැ. සතිය සමාකාර වෙච්චාම හැම ඉරියව්වෙම එකම රසයයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සලා කරන්නේ මනාප දෙයක වැඩි රස තියෙන එක හිත යnderලා හිත කොහොමද නතු කරගෙන පස්සේ හැම ඉරියව්වෙම හැම දවසේ හැම වෙලාවෙම පුළුවන් තරම් සතියෙන් හිටියොත් ඉරියව්ව මාරුණයි කියලා දැනෙන්නෙත් නැහැ. ඉරියව්වෙ ඉඳදී සද්ද ඇහුණයි කියලා දැනෙන්නෙත් නැහැ. මොකද හිත අරමුණේ පවත් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට මේ හොඳ මේ පෙරහුරුවක් විශේෂයෙන්ම සක්මන හරි ගියා නම් ඒක දුර ගමනකට ලෑස්තියක්. ඒ නිසා මේම කරන්න මේකට ප්‍රධාන හේතුව සූදානම් ශරීරය. ලෑස්තිලා යන එක. ඒවා නමුත් පරියන්කේටත් ඒ වගේ දාන්න. එතකොට පරියන්කේත් මේ වගේ ධර්ම රස්සිය මතුවෙන්න පටන් ගන්නවා. අවසරයි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ උදෑසන පරයන්ක භාවනාව පහසුවෙන් වාඩි වී ආශ්වාසයේ සිදුවන විට ආශ්වාසයේ යයි මෙනෙහි කළෙමි. ප්‍රශ්වාසයේ සිදුවන විට ප්‍රශ්වාසයේ යයි මෙනෙහි කළෙමි. ටික වේලාවක් මෙසේ කරන අතර සිත බාහිර අරමුණු ඔස්සේ දුවයි. ආයමත් භාවනා අරමුණ වෙත එයි. මෙසේ කරන අතරේ සිත භාවනා අරමුණේම පිහිටියේය. ආශ්වාසය කියා මෙනෙහි කරනවා වෙනුවට ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටියෙමි. මෙසේ ටික වේලාවක් යන විට ශරීරයේ ගැස්සීමක් ඇතිවිය. ඒ අතරම සිතේ ප්‍රබෝධමත් බවක් ඇතිවිය. සිත බාහිර අරමුණු ඔස්සේ දුවන්නේ නැත.
සිතට පුදුමාකාරයේ සතුටක් ඇතිවිය. වරහන් ඇතුලේ ජීවිතේ කවදාකවත් අත් නොවිඳපු. ඒ අතරම ආශ්වාස ප්‍රශ්වාස වේගය අඩු වී ගොස් ඇත. ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ නාසිකාග්‍රයෙන් නොවේ. මුහුණේ දකුණු කන ප්‍රදේශයෙනි. මේ අතර දකුණු පාදයේ දණහිස් ප්‍රදේශයෙන් වේදනාවක් ඇතිවිය. ඒ දෙස සතුටින් යුතුව බැලුවෙමි. එය කෙමෙන් පහව ගියේය. භාවනා අරමුණේම සිත පැවතුණි. මේ ආකාරයට විනාඩි 30-40ක් අතර කාලයක් ගත කළෙමි. භාවනාවෙන් නැගී සිටීමට සිතුනේම නැත. එහෙත් උදෑසන දාණයට කාලය නිසා නැගී සිටියෙමි. මෙහි වරදක් ඇතොත් පහදා දෙන්න. ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් දෙන්න. ස්වාමින් වහන්සේට උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු වේවා. මේ වගේ හිත එකලස් වෙච්ච වෙලාවේ පරියන්ක්‍ය වෙනස් කරන්න උනාට ඉරියව් වෙනස් කරන්න උනාට ඒ ඉරියව් වෙනස් කරනකොට නැවතිල්ල කරන්න නිශ්ශබ්දව කරන්න කාටවත් සද්ද ඇහෙන්නේ නැති වෙන්න කරන්න. SMS slowly mindfully silently. ඒතර පරියන්ක්‍යයේ තිබුණු සතිය දානෙටත් ගෙනියන්න පුළුවන්. දන්නවා මේක හැලෙන බව දන්නවා. නමුත් ඉරියව් මාරුවේදී සතිය පැවැත්වීම ඉරියව්වේ සතිය පවත්වනට වැඩිය සෙල්ලක්කාර වැඩ. ඒකට කියනවා ඉරියාපත සංදිස්ථාන කියලා. ඉඳගෙන ඉන්න කෙනා හිට ගන්නකොට සතිය හැලෙනවද? නැත්නම් හිට ගන්න එක සතියෙන් කරන්න පුළුවන්ද? සක්මන් කරලි වෙලා එන සතිය එහෙම පරියන්කට ගේන්න පුළුවන්ද කියලා බැලුවොත් උපයාගත්ත දේ වගේම දෙයක් තියෙනවා ආරස්සාවේදී. උත්තාන සම්පදා ආරක්ෂ සම්පදා. නිසා උපයා ගන්නලද සතිය ආරසා කිරීම ඉරියව් හරහා අරමුණු හරහා පවත්තන්න සතියට සම්පජඤ්ඤය එකතු වෙනවා. ඒක තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒ නිසා මේ සතිය වැඩෙනකොට අසුරිත සතුටක් එනවා. නමුත් ඒක ඉරියව් හරහා අරමුණු හරහා එකකින් එකටම ගෙනියන යෑම දී යටින් ගින්දර ගෙනියනවා වගේ. ඒක ගඟ දිග ඉහළට පීනනවා වගේ වැඩක්. ඉතින් ඒ ශක්තිය හැම කෙනාටම තියෙනවා. ඒ නිසා දැන් සම්පජඤ්ඤයත් වැඩෙන විදිහට වැඩ කරන්න කියලා කියයි. අවසරයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ නිතර භාවිතා කරන වචන දෙකක් තියෙනවා. පරිවුට්ඨාන කෙලෙස්, වීතික්‍රමන කෙලෙස්. මේ දෙක විස්තරාත්මකව පහදා දෙනසේක්වා තෙරුවන් සරණයි. ඔය ඒකට බුදුරජාන් වහන්සේ අනුසය කෙලෙස් කියලා දානවා. වීතික්‍රම කෙලෙස්, පරිවුට්ඨාන කෙලෙස්, අනුසය කෙලෙස්. වීතික්‍රම කෙලෙස් කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරගෙන, විනය කඩාගෙන, කයින් ස්පයිතෙන් සිදුවෙන දේ ඕනම කෙනෙකුට පේනවා. එච්චරම යන්නේ නැතුව හිතේ නැගලා එනවා. හිතෙන් එළියට යන්නේ නමුත් හිත ඇතුලේ තියෙනවා එක්ක රාගයක් එක්ක ද්වේෂයක් ක්‍රියාවත් වෙලා නැහැ. ඒකට කියනවා පරිඋත්ථාන කියලා. ඒක Tamanට තේරෙනවා අනුන්ට තේරෙන්නේ නැහැ. කිව්වේ නැත්තම්. ඊට පස්සේ තව එකක් තියෙනවා අනුසය කියලා Tamanට තේරෙන්නේ නැහැ අනුන්ට තේරෙන්නේ නැහැ භවයෙන් භවයට යනවා. ඉතින් මේ කෙලෙස් ආදී තුනෙන් හැම ආගමක්ම කතා කරන්නේ පරිඋත්ථාන වීතිකම විතරයි. ඒ නිසා හැමදාම භවේ. සර්වඥාන්සේ දෙක ගලවලා ඊට පස්සේ පෙන්වන වැඩේ ඉවර නැහැ. නොපෙනෙන ගිනාපු ජම්මාන්තරව එකක් තියෙනවා. අන්න ඒක සැලකිලිමත් වෙන්න. ඒකත් කෙලෙසයක්. මේක කොහොමද මේ කේල් ගහක පතුරු ගහනවා වගේ ගලවන හැටි. ඒක නිසා නිතරම මගේ අතින් කියවෙන්නේ පරිඋත්ථාන වීතිකම විතරක් නෑ. ඒක දෝෂයක්. අනිවාර්යයෙන් මේ වෙලාවට අනුසය කියන එක ගෑවුනේ නැත්නම් අපි බුද්ධ ආගමේ නෙවෙයි. අනිත් දෙක ගැන කවුරුත් කතා කරනවා. සර්වඥාන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි අන්න ඒ යටම තියෙන අනුසය කෙලස් ගැන කතා කරන එක. ඒකත් එකයි මේ දෙක විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තවදුරටත් මේක ගැන සැලකිලිමත් වෙන්න. පරිඋත්ථාන පීචිකම කියලා කියන්නේ සමාජ මට්ටම. පරිඋත්ථාන කියලා කියන්නේ අසහනය කියලා කියන්නේ අපි ලෝකේ. අසහනේ අනුසය කෙලස් කියලා කියන්නේ මේ ඔක්කොම ඇති කරන යට තියෙන මේ බැහැයක්. එහෙම නැත්නම් සංසාර පුරුද්දක්. ඒක තමයි ජීවිතෙන් ජීවිතයට රැබුදිය ගත්තාම හිත උදේ වෙනකන් ඇඟත් එක්ක යන්නේ ඒක. ඉෂා තුන පිළිබඳව එකින් එකට අනුයාත වෙන ක්‍රමයට තේරුම් ගන්න. ප්‍රශ්න අවසానයි. හොඳයි. ප්‍රශ්නත් ඉවරයි වෙලාවත් ඉවරයි. ඒ වුණාට ඉවර වෙන්න ඉස්සලා කාට හරි වෙන සභාව ඉවර කරන්න ඉස්සලා වෙන කාට හරි වෙන කියන්න කරන්න එකක් තියෙනවනම් කරුණාවක් සමහරලාට එක එක මට්ටම් වල වැටෙනවා. හතක් පෙන්නනවා ඔය මදුපිණ්ඩික වගේ සූත්‍රවල. රාගානුසය, දෝසානුසය, මෝහානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය කියලා. ඒකේ කන්ටෙක්ස්ට් එකේ හැටියට පරිසරයේ හැටියට සරුවචන්සෙ පෙන්නලා තියෙනවා. හොඳයි මට යන්න කියලා කියන්නේ ආම්සෝ මම ගියාට පස්සේ ආම්සෝන්ට කියන්න දෙයක් තියෙනවලු. ඒ නිසා මම ඒ කියන නිසා මම වඩිනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අනික් ශාන්සලා පොඩි උනට කමන්නේ ඒ ශාන්ස කියන දේ අහලා ඉන්න.